සුබ දවසක් වේවා දුවල පුතාලා හැමෝටම. අද අපි කතා කරන්නේ ඉලෙක්ට්‍රොනික රාජ්‍ය සම්බන්ධව what is e-government තොරතුරු තාක්ෂණේ දෙවෙනි chapter එක ඔයාලගේ 10 grade 10 වල පළවෙනි පාඩමේ. රජයක් තොරතුරු හා sannivedana තාක්ෂණය යොදා ගනිමින් තම රටේ පුරවැසියන් සමාගම් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන හා වෙනත් රටවල් වල රාජ්‍යයන් සමග සම්බන්ධතා පැවැත්වීම මේ නමින් හැඳින්වෙනවා. When a government communicates with its citizens, companies, government and non-government organizations and with other governments of different countries using ICT, it is called e-government. Electronic මාධ්‍ය හරහා ICT හරහා එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණය හරහා මෙන්න මේ කියන කණ්ඩායම් එක්ක ගනුදෙනු කරනවා නම් රජයක් අපි එකට කියනවා e-government කියලා. right. රාජ්‍ය හරහා පුරවැසියන්ට ලබාගත හැකි තොරතුරු ප්‍රයෝජන කීපයක් ලියා දක්වන්න. Write down some of the benefits that citizens can get through e-government. රාජ්‍ය කරහා රටේ පුරවැසියන්ට මොනවද ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන? ඒ කියන්නේ මේ අපිට ඔයාලා අපි වගේ අපි හැමෝටම මේ ඉලෙක්ට්‍රොනික රාජ්‍ය කරහා අපේ රටේ ඉලෙක්ට්‍රොනික රාජ්‍ය එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික රාජ්‍ය සේවාවක් කරහා අපිට මොනවද ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන? රාජ්‍ය ආයතන නාමාවලිය. රාජ්‍ය ආයතන වල නම් ලිස්ට් එකක්. බිල්පත් ගෙවීම් සේවා, වාහන බලපත්‍ර අලුත් කිරීම, රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවාවන් 19 වගේ අංක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීති පද්ධති. ඒතර මෙන්න මේවා තමයි රටක පුරවැසියන්ට ඊ රාජ්‍ය කරහා ලබා ගන්න පුළුවන් සේවාවන් වෙන්නේ. හරි. මෙන්න මෙතන තමයි වැදගත්ම කාරණේ. විභාගවල කෙටි ප්‍රශ්න පත්‍ර MCQ වල මේ ප්‍රශ්නය ජනප්‍රිය ප්‍රශ්නයක්. G2C, G2G, G2B, G2E උදාහරණ සහිතව පහදන්න. Explain with G2C, G2G, G2B, G2E examples. right. අපි බලමු මොකද මේ G2Z. right. G අකුරේ meaning එක මොකක්ද? C අකුරේ meaning එක මොකක්ද කියලා. G2Z රාජ්‍ය ආයතන, බිල්පත් ගෙවීම් සේවා, වාහන බලපත්‍ර අලුත් කිරීම, රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවාවන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, list of government organizations, payment of utility bills, renewal of vehicle license, government information services. එතකොට මොකද මේ G2C කියන්නේ? government to citizen. citizensලා පුරවැසියෝ රටේ පුරවැසියන්ට දෙක තියෙන සම්බන්ධය මොකක්ද? නැත්නම් රජයක් තමන්ගේ රටේ පුරවැසියන්ට මේ හරහා ලබා දෙන්නේ මොනවද? රාජ්‍ය ආයතන, බිල්පත් ගෙවීම් සේවා, වාහන බලපත්‍ර අලුත් කිරීම, රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා. මේ තමයි government to citizen. එම රටේ රටේ පුරවැසියන්ට ලබා දෙන සේවාවන් ICT හරහා. ඊළඟට තියෙනවා G2G government to government. රජයක් තවත් රජයකට එහෙම නැත්නම් අපේ රජය වෙනත් රටක රාජ්‍යයක් එක්ක ICT හරහා ගනුදෙනු කරනවාට අපි කියනවා G2G government to government. එහෙනම් මොනවාද මේ දෙන සේවාවන් වෙන්නේ? තානාපති කාර්යාල සහ වීසා පහසුකම්. ඒතර වීසා ගන්න අපි රජයකින් තව රජයක් කොහොමද කටයුතු කරන්නේ? අපේ රජයේ තියෙන නීති මොනවද? වීසා ගන්න කොහොමද? වීසා වලට තියෙන rules and regulations මොනවද? නේද? අපි වෙන රටකට ගියොත් අපි ඒ රටේ තියෙන වීසා ගන්න ක්‍රමයට නෙවෙයි ලංකාවේ ගන්න. ඉන්දියාවේ වෙනත් ක්‍රමයක්. ඇමරිකාවට ගත්තොත් වීසා ගන්න විදිය වෙනස්. ඒගොල්ලන්ගේ නීති පද්ධතිය වෙනස්. ඊළඟට සංචාරකයන් සඳහා සහාය වෙන්නේ කොහොමද? ඒ රටෙන් අපේ රටට ආවිල මොන හරි ප්‍රශ්නයක් ඇති වුණොත් අපි කොහොමද ඒගොල්ලන්ට රෙස්පොන්ස් කරන්නේ? නේද? රයිට්. අන්න ඒ විදිහේ රජයක් තවත් රජයක් එක්ක කරන සම්බන්ධතාවය අපි G2G විදියට සලකනවා. ඊළඟට ශ්‍රී ලංකා රේගු විස්තර කියන ආනයන අපනයන සම්බන්ධ තියෙන ක්‍රියාපිළිවෙත කොහොමද කියන එක. Government law, aid for tourist, Sri Lankan custom information on interesting places. right. ඊළඟට තියෙන්නේ G2B government to business ව්‍යාපාර සඳහා. මොනවාද රජයක් තමන්ගේ රටේ ව්‍යාපාරිකයන්ට සලසන සේවා? මුදල් ගෙවීම් සේවා, බැංකු තොරතුරු, ව්‍යාපාර ලියාපදිංචිය, ව්‍යාපාර සහ ආයෝජන සම්බන්ධ තොරතුරු
අපි රජයෙන් තමයි ලබා ගන්න ඕනි. රජය තමයි මේවා ලබා දෙන්න ඕන. අපිට මේක සඳහා ICT ඒගොල්ලන් ඇප්ලයි කරලා තිනවා. payment services, banking informations, business registrations. ඊළඟට තියෙන්නේ G2E government to employee. මතක තියාගන්න ළමයි government to citizen කියන එකයි government to employee කියන එකයි දෙකක්. සමස්ත පුරවැසියෝ තමයි government to citizens කියලා කියන්නේ. මෙතනදී government to employees කියලා කියන්නේ රාජ්‍ය සේවකයන්. නේද? අපේ රටේ ලක්ෂ මම හිතන්නේ 20කට කිට් වෙන රාජ්‍ය සේවකයෝ ඉන්නවා. මෙන්න මෙයාලා ගැන තමයි මේ කියන්නේ. එතකොට අපේ වෛද්‍යවරු, රජයේ වෛද්‍යවරු, රජයේ ගුරුවරු මේ සියලු අය රජයට අයිති අය, රජයෙන් වැටුප් ලබන පිරිස්. එතකොට මේ අය වෙනුවෙන් මොනවාද මේ රජයක් කරන කටයුතු ICT පාවිච්චි කරලා කියන එක තමයි G2E කියලා කියන්නේ. ආකෘතිපත්ත, ගැසට්, චක්‍රලේඛන රාජ්‍ය සේවක සඳහා ණය පහසුකම් පිළිබඳ විස්තර. ඒතර මෙන්න මේ සම්බන්ධ දේවල් තමයි අපි මේ G2E කියන කාණ්ඩයට අයිති වෙන්නේ. Forums, Gazette, Circular, Informations on Loan Facilities for Government Workers. හරි. එහෙනම් ඔයගොල්ලන් දන්නවා තේරුම් ගන්න පුළුවන් මේ කාරණා ටික. මේක හොඳට මේ මතක තියාගන්න සිම්බල්ස් වලින්ම. ඊ රාජ්‍ය කරා වෙනත් රාජ්‍යවලට ලබාගත හැකි සේවාවන් කීපයක් ලියන්න. Write down some of the services available to other states through e-government. මොනවාද අපි වෙනත් රාජ්‍යයකට ලබා ගන්න පුළුවන් සේවාවන් මොනවාද services මොනවාද? තානාපති කාර්යාලය සහ වීසා පහසුකම් සේවා, embassy offices office and visa facility services, government rules, ඊළඟට සංචාරකයන් සඳහා සහාය වීම, ශ්‍රී ලංකා රේගෝ විස්තර, ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන පිළිබඳව අපි දැනුවත් කරලා තියෙනවා. Assistant for tourists, Sri Lankan custom details, beautiful places in Sri Lanka. රේගු විස්තර ගත්තම ගොඩාක් වැදගත්. අපි කොච්චර ඩියුටි එකක් පේ කරනවද, කොහේ හරි පිට රටින් එනවා නම් මොන හරි දෙයක්, ඒතර ඒ සම්බන්ධ සියලු විස්තර මේ ශ්‍රී ලංකා custom details වලට අයිති වෙනවා. ශ්‍රී ලංකා රාජ්‍ය විසින් ව්‍යාපාර වලට ලබා දෙන රාජ්‍ය සේවාවක් වන්නේ the e-government service provided by the government of Sri Lanka. මොකද්ද? banking informations නේද? හරි ලේසි. ඔයාලට ටක් ගාලා නේද උත්තරේ දාලාම තියෙනවා මම. හරි. හොඳයි. ඊ රාජ්‍ය හරහා ව්‍යාපාර වලට ලබාගත හැකි ප්‍රයෝජන කීපයක් ලියන්න. Write down some of the benefits that businesses can take via e-government. ඉලෙක්ට්‍රොනික රාජ්‍ය හරහා ව්‍යාපාර වලට ලබාගත හැකි ප්‍රයෝජන මොනවාද? ලංකාවේ බිස්නස් වලට මුදල් ගෙවීම සේවා, බැංකු තොරතුරු, ව්‍යාපාර ලියාපදිංචිය, ව්‍යාපාර හා ආයෝජන, payment services, bank informations, business registrations and business and investment. right මේවා ඉතාම වැදගත් ව්‍යාපාර කරන අයට. පොලි අනුපාතිකය, එතකොට ව්‍යාපාර ආයෝජන කරන්නේ කොහොමද, ඒකට පොලි අනුපාත කොහොමද, ඊළඟට ලියාපදිංචි කරන්නේ කොහොමද ව්‍යාපාරයක්, තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර නේද? ඒතර මෙන්න මේ සම්බන්ධව රජය තමයි තීරණය කරන්නේ. ඊ රාජ්‍ය හරහා සේවකයන්ට ලබාගත හැකි ප්‍රයෝජන කීපයක් ලියා දක්වන්න. ලියන්න. Write down some of the benefits that employees can get through e-government. ආකෘතිපත්ත, forums, gazette, circulars රාජ්‍ය සේවකයන් සඳහා ණය පහසුකම්, informations on loan facilities for government workers රාජ්‍ය සේවකයන්ට. මේවා වැදගත් වෙන්නේ ළමයි. මේ ආකෘතිපත්ත forms එක forms තියෙනවා නේද? විවිධ ආකෘතිපත්ත තියෙනවා රජයේ ඉන්න අයට පුරවන්න. එතකොට ගැසට් එකක් එනවා. සාමාන්‍යයෙන් දින මින පත්‍රයේ හැම සිකුරාදාම ගැසට් එකක් එනවා. ඊළඟට චක්‍රලේඛන සර්කියුලර්ස් වලින් වැටුප් වැඩිවීම, සේවයෙන් ඉවත් කරන ඒවා, ඒවා තමයි සමහරට ගැසට් වලට එන්නේ. එතකොට සේවය පිහිටවන ඒවා, ඊළඟට චක්‍රලේඛන, විවිධ වැටුප් වැඩිවීම සඳහා චක්‍රලේඛන, ඉන්ක්‍රිමන්ට්ස් නේද? මෙන්න මේ වගේ ගොඩාක් රාජ්‍ය සේවය සම්බන්ධයි මේක දන්නවා. ඉතින් මේ සම්බන්ධව රජයක් ICT ඇප්ලයි කරලා කොහොමද රාජ්‍ය සේවකයොත් එක්ක ගනුදෙනු කරන්න කියන එක තමයි මෙතනදී අදහස් කරන්නේ. ඊ රාජ්‍ය මගින් සලසාගත සේවාවක් ඇතුළත් පහත ප්‍රකාශය සලකන්න. ආයෝජන අවස්ථා පිළිබඳ විස්තර, වාහන බලපත්‍ර අලුත් කිරීම, සංචාරකයන් සඳහා සහාය වීමට බිල්පත් ගෙවීම සේවා. රජය විසින් පුරවැසියන් සඳහා සම්බන්ධතා පැවැත්වීමේදී යොදා ගැනෙන කාර්යයක් පමණක් අන්තර්ගත වන අක්ෂර ඇතුළත් පිළිතුර වන්නේ. මම දාලා තියෙන්නේ B හා D. වෙනසක් තියෙනවා නම් ඔයගලන් කියන්න. චෙක් කරලා බලන්න, මේකම දාන්න එපා. හරි? රයිට්. අපි එතකොට බලමු.
English medium කරන අයටත් තියෙනවා. මේ languages දෙකම use කරන එක හොඳයි. Consider the following statements about services official by e-government. Investment opportunity details, renewal of vehicle license to assist tourist, bill payment services. What is the answer which include only letters that are used by the government for citizens? B and D. Right? තොරතුරු sannivedana තාක්ෂණය ඔබගේ අධ්‍යාපනයට උදව් වන ආකාර කීපයක් ලියා දක්වන්න. List some of the ways ICT can help your education. මේ ගැන කියලා කතා කරලා වැඩක් නැහැ. මං හිතන්නේ මුළු ලංකාවම අද තියෙන්නේ ICT කියන platform එකේ උඩ. ඔයගොල්ලන් ගණන් විද්‍යාව ඉංග්‍රීසි හැම එකක්ම ඉගෙන ගන්නේ ICT උඩ තමයි නේද? Zoom කියයි, Team කියයි මේ එක්කම තියෙන්නේ ICT වල. මම කරන්නේ YouTube එකේ ICT තමයි apply කරලා තින්නේ. presentations YouTube channel එක මෙන්න මේ විදියට. ඉතින් ඒක ගැන නම් හොඳ practical experience එකක් මේ කොරෝනා කාලේදී ඔයාලට හම්බෙලා තියෙනවා. right අපි බලමු මොනවද කියලා. පන්ති කාමරේදී in the classroom education වලදී anywhere anytime ඕන වෙලාවක ඕන තැනක වැඩ කරන්න පුළුවන් ICT එක්ක. serves as a teaching aid for the teacher. ගුරුවරයාට ඉගෙනීම ආධාරකයක්. දැන් මටත් ලොකු ආධාරකයක් වෙලා තියෙන්නේ මේ software ICT. සැමට මාර්ගස් දුරස්ථ අධ්‍යාපනය ඔස්සේ උසස් අධ්‍යාපනයට ළඟාවීම අවස්ථා සලසති. higher education for everyone. දන්නවා මේ ළඟදී යුනිවර්සිටි එකක් අපි ඒගොල්ලන්ගේ online graduation එක තිබුණා නේද? උපාධි ප්‍රදානෝත්සවයේ ඉගෙනුම් කළමනාකරණය. learning management systems. right. එහෙනම් අපි කරන්නේ දැන් learning management system තමයි. right. පන්ති කාමරේදී in the classroom. පන්ති කාමරේදී පරිගණක හා අන්තර්ජාල පහසුකම් විවිධාකාරයෙන් අධ්‍යාපනය සඳහා යොදා ගනු ලබයි. එම ආකාර මොනවාද? Computers and internet facilities are used in many ways in the classroom. What are those forums? මොනවාද මේ පන්ති කාමරේදී ICT apply වෙන්නේ කොහමද? For presentations, videos on experiment, creation of images and video, educational games, CD-ROMs are learning using on CD-ROM media. කියන්නේ ඔය CDs වලට lessons හරි ගස්සලා ඒක play කරලා පෙන්නනවා. කඩෙත් අපිට ගන්න තියෙනවා learning CDs. Gathering educational information on the internet. අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනික තොරතුරු රැස් කිරීම. දැන් ඉන්ටර්නෙට් එකට නම් ඔයාලට මහ ලොකු එකක් නෙමෙයි නේද? හැමතිස්සෙම ඉන්ටර්නෙට් එකේ නේද? ඔව් දැන් ෆෝන් පාවිච්චි වෙනවා, computers, routers, switches නේද? ඒතර මෙන්න මේ විදිහට තමයි classroom එකක් arrange වෙලා තියෙන්නේ ICT වලට. දැන් ඔයාලගේ ඉස්කෝලේ ගුරුවරුත් presentation පාවිච්චි කරනවා. videos දැන් මම වීඩියෝ එකක් හරි ගස්සලා තමයි YouTube එකට දාන්නේ. ඊළඟට ඒකේ link එක දානවා. එහෙනම් link එක වෙනම software WhatsApp එකට තමයි link එක දාන්නේ. ඒතර මේ විදිහට softwares කීපයක් පාවිච්චි කරනවා. YouTube එක පාවිච්චි වෙනවා. PowerPoint පාවිච්චි වෙනවා. WhatsApp පාවිච්චි වෙනවා. ඒකේ groups නේද? මේ ගොඩක් හැම පැත්තම ICT තමයි. ඒතර recordings වලට වෙනම softwares දාලා තිනවා. මේක edit කරනවා නම් මම නම් edit කරන්න නැතුව කෙලින්ම කරගෙන යන්නේ. editing වලට දානවා නම් තව වෙනම software පාවිච්චි කරලා edit කරන්න පුළුවන්. ඒතර මෙන්න මේ විදිහට අපිට classroom එකක් ඇතුලේ ICT apply කරන්න පුළුවන්. ශිෂ්‍යයෙකු වශයෙන් තොරතුරු sannivedana තාක්ෂණය භාවිතා කළ හැකි අවස්ථාවක් නොවන්නේ කියලා අහන්නේ. බලන්න මේවා හරිද කියලා. විද්‍යුත් සමාපර භාවිතයේ අධ්‍යාපන කටයුතු තුළදීම පරීක්ෂණ සහිත වීඩියෝ දර්ශන භාවිතය, CD-ROM මාධ්‍යෙන් අධ්‍යාපනය ලැබීම, ඉගැන්වීම් ක්‍රම පිළිබඳ තොරතුරු අධ්‍යයනය. If ICT as a student is not a possibility, engage in electronic education, use of test videos, education through CD-ROM, study of teaching methods. මේකෙන් මම හතරවෙනි ආන්සර් එක තමයි දාලා තින්නේ. ඔයගොල්ලන්ට හිතෙනවා නම් වෙන ආන්සර් එකක් අපි බලමු හරියට චෙක් කරලා. right? ඕනෑම තැනකදී ඕනෑම වෙලාවකදී අධ්‍යාපනය ලැබීම. ඔබට පරිගණකයක් සහ අන්තර්ජාල පහසුකම් ඇතනම් නිවසේ සිට හෝ වෙනත් පහසු ස්ථානයකදී හෝ අවශ්‍ය වෙලාවදී අධ්‍යාපනය ලබා ගැනීමට පුළුවන්. ඒ සඳහා උදාහරණ මොනවාද? Education anytime anywhere. If you have a computer and internet access, you can study at a home or at any other convenient place or at any time. What are some examples? School net එක නැනසලා දැන් අපේ නම් මොනවාද? Youth ICT Academy. නේද? Youth ICT Academy. Youth Academy ICT කියලා search කරා නම් කෙලින්ම YouTube එකේ පළවෙනි දෙවෙනි
වීඩියෝස් අපේව තමයි දැන් උඩට ඇවිල්ලා තියෙන්නේ right. ඉතින් ඒක නිසා අපිට ඒක සර්ච් කරලා බලන්න පුළුවන්. මෙතන දාලා තිනවා නැනසල ස්කූල් නෙට් එක ඊතක්සලාව විදුමන් පෙත මේ වලට ගිහිලා අපිට පුළුවන් බලන්න. ඊට අමතරව YouTube එක තියෙනවා ගොඩාක් ඕන දෙයක් YouTube එකේ තියෙනවා. ළමයි කෑම හදන ඒවා ඉඳලා නේද ICT විතරක් නෙමෙයි ගණන් හදන ඒවා හැම දෙයක්ම YouTube එකේ තියෙනවා. ඉතින් අපිට පුළුවන් ගොඩාක් ලොකු ෆැසිලිටි එකක් ඒක දැන්ට අවුරුදු 10කට 15කට කලින් තිබ්බ දේවල් වලට වැඩිය. වෙබ් අඩවි මගින් ශිෂ්‍යයෙකු ලෙස ඔබට ලබාගත හැකි ප්‍රයෝජන මොනවාද? What are the benefits of using these websites as a student? ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මොනවාද වෙබ්සයිට් එකකින් ලබා ගන්න පුළුවන්? ස්වයං අධ්‍යයනයේ යෙදීමට අවස්ථාව ලැබීම. Opportunity to engage in self study. නිවසේ සිටම අන්තර්ජාලය යොදා ගන්නමින් ගුරුවරයෙකු හා සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම. Getting in touch with a teacher from home using the internet. වැඩිදුර අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබීම. Opportunity for further educations. ඒතර මෙන්න මේ කාරණා තමයි අපිට ඉන්ටර්නෙට් එක නැත්නම් වෙබ්සයිට් සරහා අපිට හම්බ වෙන්නේ. right. ගුරුවරයෙක්ට කොහොමද මේ ICT ආධාර වෙන්නේ උගන්වන්නේ? ගුරුවරයාට පාසලේදී ඉගැන්වීම් ආධාරකයක් ලෙස තොරතුරු හා sannivedana තාක්ෂණය යොදාගත හැකි කෙසේද? How can the teacher use ICT as a teaching aid in schools? right. අපි අර කලිනුත් කතා කරා වගේ. විස්තර කර දීමට අපහසු පාඩම් සඳහා රූප සටහන් සජීවීකරණය සහ වීඩියෝ දර්ශන පෙන්වීම. එතරම් ප්‍රැක්ටිකලි අපිට මේක කියලා දෙන්න බැරි නම් වචන වලින් බෝඩ් එකේ ලියලා එහෙනම් අපිට වීඩියෝ එකක් දාලා පෙන්වන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික සමර්පණ යොදා ගැනීමෙන් විෂයට ආකර්ෂණයක් ඇති කිරීම සඳහා පැවරුම් ලබා දී. To make the lessons interesting using electronic presentations. ඔයගලන්ට කියනවා මොනවා හරි සබ්ජෙක්ට් එකක් දීලා ටොපික් එකක් දීලා මේකට ප්‍රසන්ටේෂන් එකක් හදාගෙන ඉන්න කියලා කියනවා. එහෙනම් ඔයගලන් ඉන්ටර්නෙට් සර්ච් කරලා ඒක කොපි කරලා ඒක ඉමේජස් හදලා අරගෙන ප්‍රසන්ටේෂන් එකක් හදලා තමයි ටීචර් මේක සෙන්ඩ් කරන්න ඕනේ. ඒතර මේක ලොකු පොඩි වැඩක්. ඉතින් මේකට ඔයගලන් එඩිට් කරනවා නේද? ඔව්. පරිගණක යොදා ගැනීමෙන් පාඩම් සටහන් සකස් කිරීම. දැන් මම කරලා තියෙනා වගේ presentations පාවිච්චි කරලා පාඩම් ටික හදා ගන්න පුළුවන්. To organize lessons using the computer. අන්තර්ජාලය මගින් විෂයන්ට අදාළ තොරතුරු ලබා ගැනීම. To obtain information relevant to the subjects. Wikipedia එක තියෙනවා. විශ්වකෝෂ කියන පුදුම සම්පතක් ලෝකෙට දීලා තියෙන Wikipedia එක. අපිට ඒක පාවිච්චි කරලා අපිට ඕනම දෙයක් ගැන information එකක් ගැඹුරට අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. හැම දෙයක් ගැනම තියෙනවා. ඕනම දෙයක් ගැන තියෙනවා Wikipedia එක. විශ්වකෝෂයක්. ඒ විශ්වකෝෂය කියන නමේ තේරුමත් ඒක තමයි. ඉගෙනුම් කළමනාකරණය. පාසල් අධ්‍යාපන කළමනාකරණය සහ උසස් අධ්‍යාපන කළමනාකරණය සඳහා ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් යොදා ගැනීම බොහෝ රටවල දක්නට ලැබේ. In many countries, a learning management system is used to manage school education and higher education. ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක ශිෂ්‍යයාට හා පාසල් කළමනාකාරීත්වයට ඇති පහසුකම් ලියා දක්වන්න. List the facilities for students and child management in a learning management system. දැන් අපි ඔයාලට Microsoft Team එක ගන්නකෝ. ඒකට learning management system එකක් නේ. ඒකේ ගොඩාක් කළ assignments දාන්න පුළුවන්. quiz තියෙනවා නේද? ගොඩාක් facilities තියෙනවා. ඔයාලගේ පැත්තෙනුත් තියෙනවා, teacher ගේ පැත්තෙනුත් තියෙනවා. පස්සේ හරි වීඩියෝ එක බලන්න පුළුවන්. ඒතර මේ වගේ ගොඩාක් facilities තියෙනවා. චුට්ටක් try එකක් දෙන්න. දීලා බලන්න. හරි. එහෙනම් අපි ඊළඟ chapter එකෙන් හම්බෙමු. හැමෝම පරිස්සමින් ඉන්න. බොහොම ස්තුතියි ඔයාලා හැමෝටම.